සාදු 2022 වසරේ 9 වෙනි මාසේ 10 වෙනිදා බිනර පුර 15ක පොහොය දවස ලෝක ඉතිහාසයේ තාම වැදගත් දවසක් කාන්තා නිදහස ලැබුණු ශාසනික කාන්තා පැවිද්ද ලැබුණු තාම වටිනා කියන උතුම්ග දවසක්. ඒ බුද්ධ මාතා මහා ප්‍රජාපති ගෞතමිය ආනන්ද හාමුදුරුවන්ගෙන් ඒ උදව් අරගෙන ආයාචනා කරලා ගරු ධර්ම වලට යටත්ව බොහොම වගකීමෙන් ශාසන පැවිද්ද කාන්තාව විසින් ලබාගත් දිනයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට මේ පැවිද්ද ලබා දීම සඳහා බොහෝම මුලින් අකමැත්ත ප්‍රකාශ කළා. වාර ගණනාවක්ම අකමැත්ත ප්‍රකාශ කළා. ඒකට හේතුව කාන්තාවන්ට පැවිද්ද නොසුදුසුයි කියන නිසා නෙමෙයි. ඔවුන්ට මේ පිරිමි කෙනෙක් වගේ පැවිදි කෙනෙක් වගේ ඊටාම කරකස ජීවිතයක් ගත කරන්න නොහැකියාව නිසා. ඒ කාලේ පැවිද්දෝ සොහොන් පිට්ටනි වල ගල් ගුහාවල් වල රුක් මුල් වල ගත කරේ ජීවිතය. ඉතින් එහෙම ජීවිතයක් ගත කරන්න කාන්තාවකට නොසුදුසු නිසා තමයි ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරේ. ධර්මයේ තේරුම් කර ගැනීම සඳහා ගිහි ජීවිතයේ එකක් බාධාවක් නොවේ කියන එකත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරමින් තමයි ඒක ප්‍රතික්ෂේප කරේ. එහෙම නැත්නම් මහාන වෙන්න ඕන ජීවිතේ දකින්න කියලා එහෙම එකක් නෑ. ආනන්ද හාමුදුරුවන් විමසුවාම මේක ගිහි අයට පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඔව් ගිහි අයට පුළුවන්. ගිහි වතත් ඇඳගෙන පුළුවන්. එතකොට එහෙනම් අපි පැවිදි වෙන්නේ ආනන්ද ඉක්මන් කරගන්න. කොහොමද ඉක්මන් කරගන්නේ? ඒ කාලේ Facebook තිබෙත් නැහැ, YouTube තිබෙත් නැහැ, රෙකෝඩින් තිබෙත් නැහැ. එතකොට ජීවිතය පිළිබඳව බුදුහාමුදුරන්ගේ බණක් ධර්මයක් අහන්න ඕන නම් සජීවීව බුදුහාමුදුරුවෝ ඉස්සරහා ඉඳගෙන ඉතින් ඇසිය යුතුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පසුපස වඩින්න පුළුවන් නම් යන්න පුළුවන් නම් ඒක තමයි මාර්ගය කියලා කල්පනා කරා. බුදුහාමුදුරුවෝ යම් පලාතකට සංක්‍රමණය වෙනවද වඩිනවද ඒ පලාතට අර ආධ්‍යාත්මික ජීවිතේ බලාපොරොත්තු වෙන සියලුම දෙනා සංක්‍රමණය වෙනවා. හිතන්නකෝ වෙනතුනේ. කතරගම පැත්තට බුදුහාමුදුරුවෝ වැඩියොත් ඔන්න ඔක්කොම කතරගම පැත්තට එකතු වෙනවා. අනුරාධපුරයට වැඩියොත් එහාට එකතු වෙනවා වගේ තමයි. අන්න ඒ විදිහට සංක්‍රමණය වෙවි තමයි පින්නතුනේ ජීවිත අවබෝධය ලබා ගත්තේ. මොකද මේ උතුම් වචනේ අහන්න වෙන ක්‍රමයක් තිබෙන්නේ නැති නිසා. ඉතින් අද අපි මේ ක්‍රමය ලැබලා තියෙනවා. ඒ නිසා හොඳින් ශ්‍රවණය කරන්න. හිතන්න මේ කාලය මම ධර්මයේ වෙනුවෙන්ම පේවි වාසය කරන සත්‍ය අවබෝධය වෙනුවෙන්ම පේවි වාසය කරන මොහොතයි කාලයයි කියලා හිතලා මේ වෙලාව වෙන් කරගන්න තමන්ගේ සිතෙන්ම. මෙතෙන් පටන් පැය දෙකක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම මම වැය කරන්නේ ඒ බුද්ධානුශාසනාව තේරුම් ගැනීම සඳහායි. ඒ ගැඹුරු අනුශාසනාව තේරුම් කර ගැනීම සඳහායි. මගේ සිතේ අන්ධකාර පැති ආලෝකවත් කර ගැනීම සඳහායි. අවබෝධය පූර්ණත්වයට පත් කර ගැනීම උදෙසායි කියලා අදිෂ්ඨාන කරන්න කල්පනා කරගන්න පිළිතුරු මුලින්ම මම හිතනවා එහෙම අදිෂ්ඨානයක් හැමෝම කරගන්නවා ඇති කියලා. එහෙම අදිෂ්ඨාන කරගන්න. ඒ හුදු වචනයක් නෙමෙයි තමා තුළම පවතින හෘදයාංගම අදිෂ්ඨානයක් බවට එයපත් වෙන්නම ඕනේ පිළිතුරුනේ. හරි. ඊළඟට අපේ මනස නිදහස් කරගෙන සැහැල්ලු කරගෙන ඊතා ස්වභාවික නිහඬ බවකින් කෘතිම නිහඬ බවක් නෙමෙයි ඊතාම ස්වභාවික නිහඬ බවකින් වාසය කරන්න.
මනස පාලනය කිරීමෙන් මිදී නිදහස් වී වාසය කරන්න. ඔබ හැම විටම ඔබේ මනසට අන ලබා දෙනවා. ඒ අන ලබා දෙන්නට නැතිව ඔබ පාලනයකින් තොරව ඔබ මනස අත්පත් කරගෙන ඉහළ පාල ගෙනියන්න වෙනස් කරන්න උත්සාහ කරන්න නැතුව වාසය කරන්න. මේකත් අනක් නෙමෙයි. මේකත් අනක් හැටියට භාවිතා කළ යුතු නෑ. මනසට අන කිරීමෙන් බලපෑම් කිරීමෙන් ඔබ වළකින්න. ගහක් වාගේ ස්වභාවික වන්න. ගලාගෙන යන දිය දහරාවක් වාගේ ඔබ ස්වභාවික වන්න. දිය ධාරාවකට නිසලව පාඩුවේ ගලාගෙන යන්නට ඉඩ හරිනවා වගේ ඔබේ මනසට ඔබ නිසලව ගලාගෙන යන්නට ඉඩ හරින්න. එහි විවිධ වෙනස්කම් ඇති වෙනවා. ඒ ගැන ඔබ කරදර වීමක් අවශ්‍ය නොවේ. ඔබ ඒ පිළිබඳව කරදර නොවන්න. කුමන හැඩයක් ලබා ගත්තත් මනස ඒ පිළිබඳව ඔබ කරදර කලබල නොවන්න. ඒ මනසේ හැඩයටම ය ගලාගෙන ගොස් සිඳී අවසන් වේවි. මේ බඹයක් පමණ ශරීර අභ්‍යන්තරයේ මම හැටියට පනවා ගන්න ලද ශක්තිය එය
දිය කර හරින්න. එහෙම නැත්නම් ඒ තුලින් ඔබ ඉවත් වෙන්න. එහෙමත් නැත්නම් ඒ දේ ඔබ ඉවත් කරන්න. මම කියන ශක්තියක් නැතිව වාසය කරන්න. අඟුලිමාල කඩුවක් තියාගෙන හිටියා වගේ මිනිස්සුත් මමත්වයේ ළඟ තියාගෙන ඉන්නේ කපන්න, කොටන්න, පෙලන්න තමයි. මේ ලෝකය කපලා කොටලා බෙදලා ගන්න තමයි මේ මමත්වයේ තබාගෙන ඉන්නේ. ඉතින් අඟුලිමාලගේ කඩුව තමයි ඒ මමත්වය. බුදුරජාණන් වහන්සේ ධර්මයේ මුණ ගැහුණාම ඒ මමත්වයේ කඩුව කොටන, පෙළෙන, වෙන් කරන, බෙදෙන එක බිම තෑරෙන්න ඕන. පුජ්‍යල සංවරයක් නොවේයි. පුජ්‍යලත්වයේ නිසාම අපි තුල අසංවරයක් පවතිනවා කියන එක තේරුම් ගන්න. පුජ්‍යල සංවරය හරි භයානකයි. එය හරිම රළුයි. හරි ඝනයි. පුජ්‍යල සංවරය සෑම විටම ගැටෙන සුළුයි. ගැටෙන ස්වභාවයකින් යුක්තයි. පුජ්‍යල සංවරය විශාල ආතතියකින් හා මනස පෙළීමකින් පවත්වා ගන්නේ. පුජ්‍යල සංවරය නොවේයි. පුජ්‍යලත්වයේ තමයි අපි තුල පවතින අසංවරය. දැන් ඔබට ඒක තේරෙනවද හොඳින් වටහා ගන්න? පුජ්‍යල සංවරය නොවේයි. අප තුල පවතින අසංවරය පුජ්‍යලත්වයයි. හොඳ වාක්‍යයක් හැටියට මතක තියාගන්න. පුජ්‍යල සංවරය නොවේ වැදගත් වෙන්නේ පුජ්‍යලත්වය ඉවත් කිරීම. පුජ්‍යලත්වයේ තමයි අප ළඟ පවතින බලවත්ම අසංවරය. ඔබ ළඟ ඔබ අසංවරය කියන එකේ අදහස් වෙන්නේ සංසුන් නැති බව. එහෙම නැතුව මේ කාටවත් වරදක් කියන එක නෙමෙයි. අසංසුන් මනසට තමයි අපි අසංවරය කියලා කියන්නේ. එහෙමනම් පුජ්‍යලත්වයේ ඔබ ළඟ තියෙනකන් ඔබට දුක් විඳින්න සිද්ධ වෙනවා. මනස කර තියාගත්ත කෙනා ගුණා කරත්තේ කර තියාගත්තා වගේ පීඩාවට හසු වෙනවා. රූපය මමය මගේ ආත්මය කියලා කර තියා ගන්නවා මේ පුජ්‍යල ගවයා. පුජ්‍යල ගවයා. මේ පුජ්‍යලත්වයේ තියෙන ඕනම කෙනෙක් ගවයෙක් තමයි. මමත්වයේ තියෙන ඕනම කෙනෙක් ගවයා. ඒ ආධ්‍යාත්මික ගවයෙක්.
එතකොට වේදනාව මම මගේ ආත්මයයි කියලා කර තියාගත්තාම පුජ්‍යල ගවයෙක් වෙනවා. සංඥාව මම මගේ ආත්මය කියලා කරති පින්න ගත්තාම මොකද වෙන්නේ? පුජ්‍යල ගවයෙක් වෙනවා. සංකාර මම මගේ ආත්මය කියලා ගත්ත ගමම පුජ්‍යල ගවයා ඒක කර තියාගෙන අදිනවා. විඥානය මම මගේ ආත්මය කියලා ගත්තාම පුජ්‍යල ගවයා අරක ඇදගෙන යනවා. පසින්දුරන් මම මගේ ආත්මය කියලා ගත්ත ගමම ඔන්න ඇදගෙන යන්න පටන් ගන්නවා. ඊළඟට වෙලාවක මේ පුජ්‍යල ගවයා හිතනවා මේකේ මමෙක් නෑ කියලා. සත්වයක් නෑ, පුජ්‍යලයක් නෑ, මමෙක් නෑ, උපදින කෙනෙක් නෑ, මැරෙන කෙනෙක් නෑ, ඉවරයි. එහෙම හිතන්නේ පුජ්‍යල ගවයා. මේකේ සත්වේ පුජ්‍යලයක් නෑ කියන්නේත් පුජ්‍යලත්වය, සත්වේ පුජ්‍යලයක් ඉන්නවා කියන්නේත් පුජ්‍යලත්වය. එහෙනම් පුජ්‍යලත්වයක් තෙබියදී තමයි අපි සත්වේ පුජ්‍යලයක් වෙතර නෑ කියන්නේ. ඒ නිසා ලෝකේ පරම සත්‍ය කියන්නේ සත්වේ පුජ්‍යලයක ආත්මයක් නැහැ කියන එක නොවේ. ඔබට මේ හොඳින් විෂයද අවබෝධද යථා අවබෝධද හොඳින් බලන්න, හොඳින් කියවන්න. දැන් ඔබගේ මතය සත්වේ පුජ්‍යලයක් ඇත කියන මතයද සත්වේ පුජ්‍යලයක් නැත කියන මතයද? ඔබ ඇත කියන කණ්ඩායමේ නම් ඒත් ඔබ පුජ්‍යලත්වයේ තුල තාම වාසය කරන කෙනෙක්. ඔබ නැත කියන කණ්ඩායමේ නම් ඒත් ඔබ පුජ්‍යලත්වයේ තුලම තාම වාසය කරන කෙනෙක්. පුජ්‍යලයා මතවාදවලට රැගෙන යන්නේ නැතිව අපිට හැකියාව තිබෙනවා නම් පුජ්‍යලත්වය ඉවත් කරන්න. අන්න ඒකයි තථාගතයන්න් වහන්සේගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්ම ඉවත් කිරීම. පුජ්‍යලයා මතවාදවලට ගෙනියන්නේ නැතුව පුජ්‍යලයා ඉවත් කිරීම. ඔබ මේ මොහොතේ ප්‍රායෝගික කරගන්න. මේ මොහොතේ ක්‍රියා කරගන්න. පුජ්‍යලයා සංකල්පවලට ගෙනියන්න එපා. පුජ්‍යලයා මතවාදවලට ගෙනියන්න එපා. පුජ්‍යලත්වය ඉවත් කරගන්න.
ඔබට පුජ්‍යලත්වයෙන් තොරව ජීවත් වීමක් තාම ඔබ ලබාගෙන නැද්ද? පුජ්‍යලත්වයෙන් තොරව ජීවත් වීම තාම ඔබ ලබාගෙන නැද්ද? පුජ්‍යලත්වයෙන් තොරව ජීවත් වීමේ වරප්‍රසාදය ඔබ තාම ලබාගෙන නැද්ද? පුජ්‍යලත්වයෙන් ජීවත් වීම හරිම කරදරකාරී, හරිම පීඩාකාරී, හරිම වේදනාකාරී. කිසිම පහසුවක් නැති එකක්. කිසිම පහසුවක් නැහැ. පුජ්‍යලත්වයෙන් ජීවත් වීම කිසි වෙලාවක පහසුවක් නැහැ. හරිම වේදනාකාරී. පුජ්‍යලයක් රකින්න, පුජ්‍යලයා සන්තෝෂයෙන් තියන්න, පුජ්‍යලයා ඉහළින් තියන්න, පුජ්‍යලයා මේ ලෝකේ තැනකට ගෙනියන්න, පුජ්‍යලයා ශක්තිමත් කරන්න. පුජ්‍යලයක් හැටියට ප්‍රශංසා ලබන්න, ජයග්‍රහණ ලබන්න හරියට වෙරදරනවා. හැබැයි අපි තේරුම් කරගන්න ඕන මේ ලෝකේ ජයග්‍රහණවල නිමක් ඇත්තේ නෑ. හේවන ඇල්ල පාගනවා වගේ ජීවිතේ ලැබෙන බලාපොරොත්තු, අභියෝග, තෘෂ්ණාව, තණ්හාව කියන එකේ ඒක එහෙම නිමක් තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒවා අපි බොහෝම තදින් අල්ලන්නේ නැතුව බොහෝම සිව්මැලිය මේ දේවල් අල්ල ගන්න ඕන. ලෝකෙන් ලැබෙන අභියෝග බොහෝම හැමින් අල්ල ගන්න ඕන. ඒ වුණාට තදින් අල්ල ගන්න නේද ලෝකෙ පෙන්වන්නේ. බලාපොරොත්තු ඉලක්ක හරිය තදින් අල්ලගෙන ගමනක් යනවා. ඒවා හරි පීඩාකාරී. ගවයා කරත්තේ බැඳලා හොද්දට තදින් ලනුව බැඳ වාගේ බැඳගත් තරමට තදින් කරත්තේ හොඳට ඇද ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒ නිසා කරත්ත කර තියලා බඳින එක තමයි සමාජයේ විසින් සිද්ධ කරේ. මව්පියෝ විසින් දුවා දරුවන්ගේ මනස තුලත් ආගමික නායකයොත් කරන්නේ එහෙමයි. ආගමික කරත්තේ තදින් කරට බැඳලා තද කරනවා. තද කරාට පස්සේ ගුණාට ඇදයි යන්න කියනවා. දෙමව්පියොත් අභියෝග ටික ළමයාට දීලා ළමයාගේ කර තදින් බැඳලා පුතේ ඇදගෙන ඵලයන් කියනවා. ඇයි මේ එක එක කරත්ත අපේ කරේ තියන්නේ ලෝකයා? ඒකට හේතුව ලෝකයා දන්නේත් එච්චරයි. කරත්ත ඇදීම විතරයි. ඉතින් ගොන් රැලේ ගොන් පුතාට හම්බ වෙන්නේත් ඒකම තමයි. ඉතින් තාත්තා කරත්තේ ඇද්ද නම් පුතාටත් කරත්තේ ඇදින්න කියලා කියනවා. ඈ ගොන් රැලේනේ ඔක්කොම ගොන් රැල තියෙන්නේ. ඉතින් ඊළඟ પરම්පරාවටත් කරත්ත අදින්න කියනවා. මේ අතරින් යම්කිසි බුද්ධිමත් මිනිස්සෙක් අවබෝධයක් ලබන කෙනෙක් කියනවා ආන්න එයා වෙනස් විදියට හිතනවා. එයා කරත්තේ බිමින් තියනවා. කරත්ත බිමින් තියලා මේ මොහොතේ සතුටේ මේ මොහොතේ පරිපූර්ණව ජීවත් වෙන ක්‍රමයේ ඉගෙන ගන්නවා. අන්න ඒක තමයි ජීවිතේ පෝසත්ම මොහොත, පෝසත්ම කාලය, සාර්ථකම දේ. අපි අපිට පේන්න, අපි අපිට දැනෙන්න ජීවත් වෙනවා. අපි වටපිටාවට පේන්න, වටපිටාවට දැනෙන්න නෙමෙයි අපේ හිතට අපිව පේන්න. Tamanට තමන්ව පේන්න Taman ජීවත් වෙනවා. බලන්න ඔබ ජීවත් වෙන්නේ ඔබ අනුන්ට පේන්නද, ඔබටම ඔබව පේන්නද? ඔබටම ඔබ ලස්සනට පේන ජීවත් වෙන්න. ලෝකයේ අයට පේන ජීවත් වෙන්න එපා.
ලෝකයේ අය බොහෝ වෙලාවට ඔබ හොඳ කෙනෙක් වෙනකොට වැඩියෙන් ගරහාවේ, ඊර්ෂ්‍යා කරාවේ, වෛර කරාවේ. මොකද ලෝකේ තව කෙනෙක් කැමති නැහැ තව කෙනෙක් ඉස්සරහට යනවට. ඒක තමයි මනුස්ස වර්ගයාගේ සත්ව වර්ගයාගේ ස්වභාවය. ඒක තිරිසන් සතුන් අතරත් එහෙමයි. රජකම ගන්න ප්‍රධානකම කන්න උන් පොර කනවා මරා ගන්නවා. ඒ නිසා ලෝකයා දකින විදිය හොඳ වුණත් නරක වුණත් කිසිම අදාළත්වයක් නැහැ. ඔබට ඔබ දැනෙන විදිය තමයි වැදගත්. ඔබට ඔබ හොඳට පරිපූර්ණ ලෙස දැනෙන විදියට ඔබ ජීවත් වන්න. අනාගතේ නොවේ මේ මොහොතේ පටන්. මේ මොහොතේ පටන්. දැනුත් ඔබ මේ මොහොතේ සිද්ධ කරන්නේ යම් බරභාගයක කරත්තයක අයිතිකාරයෙක් වෙලාද කියලා බලා ගන්න ඔබම. ඔබව කරත්ත අදිනවා නම් ඔබේ කර රිදෙනවා ඇති. ඒ කියන්නේ මනස පෙළනවා ඇති, පීඩා විඳිනවා ඇති. පිටකොටුවේ විතරක් නෙමෙයි නාට්‍යහාමිලා ඉන්නේ. සෑම ජීවිතයක් අභ්‍යන්තරයේම නාට්‍යහාමිලා ඉන්නවා. ඒ නාට්‍යහාමිලා රූපස්කන්ධු, වේදනාස්කන්ධු කරතිය යනවා. සංඥා කඳු කරතියෙන් යනවා. සංකාර කඳු පොදි කරතියෙන් යනවා. නාට්‍යහාමිලා. අනේ මේ නාට්‍යහාමිලා හරි වේදනාව විඳිනවා. ඉතින් අපි ඒකයි මතක තියාගන්නේ. ඒ ආධ්‍යාත්මික නාට්‍යහාමිකමෙන් නිදහස් වෙන්න. ඔබ නාට්‍යහාමි කෙනෙක් නොවන්න. මතුවට අර ගෝණි කර තියාගන්න තියෙන කොක්කක් තියෙන ඒකත් අයින් කරන්න ඕන. ගවේක් හැටියට ඉන්නවනම් කරත්තේ බඳින්න තියෙන ඒ ලනුත් නාස් විදපුවත් ගලවන්න ඕන. ස්වභාවිකව මේ ජීවිතයට ගලාගෙන යන්න ඉඩ දුන්නොත් සැබෑ පුණ්‍ය ධර්ම ඔබට ඵල දීලා ඔබ නොසිතන ඉහළ තත්වයකට ඔබව ගෙන යනවා. උදාහරණයක් වශයෙන් කියතොත් ඔන්න එක්තරා කෙනෙක් සුළු අභියෝගයක් වෙනුවෙන් විශාල දුකක් විඳිනවා. නමුත් ඊට වඩා ඉහළින් දකින්න කෙනෙක් කියනවා ඔබ මේ සුළු අභියෝගයකට ඔච්චර මහන්සි වෙන්න එපා. ඔබ ඊට වඩා ඉහළ තැනකට සුදුසු කෙනෙක්. ඔබට ඒ දේ ලබන්න පුළුවන්. ඒ වගේ මිනිස්සුયો සමහර උදවියට විශාල මේ සමාජයේ තත්ත්වයකට යන්න අවස්ථාව තියෙනවා. සුළු අභියෝගයන් ප්‍රාර්ථනා තමන් ඉලක්ක කරන දේවල් ලැබීම් නොලැබීම් පිළිබඳව පුදුම සංවේගයකින් දුක් විඳිනවා. ඒ නිසා මමත්වයටපත් වුණාම හරිම සරල දේවල් තමයි ප්‍රාර්ථනා කරන්නේ. ජයග්‍රහණ හැටියට සිතන්නේ, ඉලක්ක හැටියට සිතන්නේ, ජීවිතේ හරි ඉහළයි කියලා හිතන මේ බොහෝම පුංචි දේවල්. රජ කෙනෙක් වෙන්න පිනක් තියන අය ග්‍රාම සේවක කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා වගේ. හැබැයි මමත්වයේ අතහැරියොත් එයාට තේරෙන්නේ නැහැ එයා රජ කෙනෙක් වෙනවා කියලා. ඒත් මමත්වයෙන් යුක්තව ග්‍රාම සේවක කෙනෙක් වෙන්න හදනවා. ස්වභාවික ගලාගෙන යෑම ඔබගේ පැදගෙන යනවට වඩා හබල් ගසා යනවට වඩා
ලොකු වේගයක් තියෙනවා ස්වභාවික ගලා යෑම. ස්වභාවික ගලාගෙන යෑමට ඉඩ හරින්න. හිත දිහා වැස්සක් දිහා බලාගෙන ඉන්නවා වගේ බලාගෙන ඉන්න. වැස්සක හරිම සුන්දරත්වයක් තියෙනවා. විවිධ ප්‍රමාණයේ වැහි බිඳු වැටෙනවා. ඒ වැහි බිඳු වලින් විවිධ ප්‍රමාණයට පෙන පිඩු පිපෙනවා. විවිධ ආකාරයෙන් මිදුලේ පාරේ මේ ජලය ගලාගෙන යනවා. සුළං හමන විට මේ අත මේ වැහි බිඳු පැද්දෙනවා. නමුත් ඒක හරිම සුන්දරයි, හරිම ලස්සනයි. ඉතින් ලොකු වරුසාවක් කියලා හිතන්න ඔබේ මනස. ඒ දිහා මම කරනගෙන වාසය කරන්න. මා ඔබට ඊටාම පැහැදිලිව කියනවා මම කරගත්තාම තමයි පීඩාව. මගේ ආත්මය කරගත්තාම තමයි පීඩාව. මෝහයටපත් වී එය මම මගේ ආත්මය කොටගත් මොහොතේදීම තමයි පීඩාව. අනුන්ගේ වාහන පාරේ යනවා අපි බොහොම ලස්සට බලන් ඉන්නවා. අපිට අදාළත්වයක් නැහැ, හිතට දැනෙන්නෙත් නැහැ. ඉතින් ඔබේ සිතුවිලිත් පාරේ ගමන් කරන අනුන්ගේ වාහන වැනි. ඔබේ බලාපොරොත්තු, ඔබේ අපේක්ෂා සියල්ලක්ම පාරේ ගමන් කරන වාහන වැනි. ඔබ හොඳ කෙනෙක් වෙන්නත් එපා, නරක කෙනෙක් වෙන්නත් එපා, මධ්‍යස්ථ කෙනෙක් වෙන්නත් එපා. කිසිවෙක් නොවන්න. හැම විටම කිසිවෙක් නොවන්නට උත්සාහ කරන්න. හැබැයි වචනේ අන්තගාමී ඒ වුණාට ඔබ වචනේ බිඳලා අර්ථ හඳුනා ගන්න. කිසිවෙක් නොවීම කිසිවෙක් විසින් මේ වීමට අවශ්‍ය නැත. සැහැල්ලුව බරක් දීලා බරක් ලබාගෙන ළඟා කරගන්න බෑ. සැහැල්ලුව ලබන්න පුළුවන්කම තියෙන්නේ අතිශයින්ම සැහැල්ලුවෙන්මයි. නිර්වාණය බැඳීම් නැති අවස්ථාව අපට තේරුම් ගන්න හැකියාව තිබෙන්නේ බැඳීම් දුරලූ මනසටමයි. නිර්වාණය ඔබ වටා කැරකෙමින් ඔබ ආසන්නයේම පවතිනවා. ඒත් ඔබ ඒ නිවන සමග එකතු නොවි සෑම විටම තනි පුජ්‍යලයක් කියන මානසිකත්වයේ වටා ගොනු වෙන්නට ඔබේ මනස සංසාරේ ඉඳලා හුරු වෙලා තියෙනවා.
අන්නේ මමත්වයේ වටා ගුණ වෙන සංසාරයේ ඉඳලා හුරු වෙච්ච මේ මනස අප වටාම තියෙන නිවන සමග එක්වීමට නිදහස් කරනවා, විවෘත කරනවා. ඔබ මහ පොළොවෙන් කොටසක් වෙන්න එපා. සෝබා දහමේ කොටසක් වෙන්න එපා. මිනිසුන් එහෙමයි කියන්නේ. සෝබා දහමේ කොටසක් අපි නෑ, කොටසක් නෙමෙයි. ඒක බොරු. සෝබා දහමේ කොටසක් නෙමෙයි අපි, ඒක බොරු. ආධ්‍යාත්මිකවම ඔබ තේරුම් ගන්න. අප සෝබා දහමමයි. මා සෝබා දහමෙන් වෙන් වූවෙකු නොවේ. මා සෝබා දහමමයි. තාම සතුටෙන් ප්‍රීතියෙන් ජීවත් වීමේ මාවත. සෝබා දහමේ සමග එක් වූ විට මුළු විශ්වයේම අයිතිකරුවා, මුළු පෘථුවියේම අයිතිකරුවා, මුළු මහත් මිනිස් සමාජයේම, මුළු මහත් ගහකොළ වැල මල් සමග එකතු වුණු මහා පුදුම අයිතිවාසිකමක් පවතිනවා. අභියෝග අවසන්, බලාපොරොත්තු අවසන්, පුජ්‍යලේක්ව ඉහළින් තැබීමට දරන උත්සාහය අවසන්. ඇයි? සියල්ල ලබා ඇති බැවින්. ඔබට මේ දහමට අනුව ඔබේ හිත හැඩගස්ව ගන්න පුළුවන් නම් ඔබ ඊටාම හොඳ දක්ෂ පුජ්‍යලේ, ඥානාන්විත පුජ්‍යලේ, අදි සංවේදී පුජ්‍යලේ. මේ කුඩා මානසික හැසිරීම හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ අදි චිත්ත, හෙවත් අදි සංවේදී ඥානයක් තියන අයෙකුට පමණයි. නැත්තම් මේ කුඩා සිතේ හැසිරීම හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ හිත මනාව පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. වචනයෙන් පැහැදිලි කරන්න බෑ. වචනය සෑම විටම මමත්වයේ සමග ගොනු වෙලා, අන්තයේ සමග ගොනු වෙලා, අතීත අනාගත වශයෙන් ව්‍යාකරණ මත ගොනු වෙලා පුජ්‍යල සංඥාවක් මත ගලාගෙන යන්නක්. එහෙත් මේ වචන ඒකරාශී කර බලන කල ඔබට තේරෙයි මේ හුදු වාචික මාලාවක් නොවන බවත්, එයින් එහා ගිය දර්ශන හැසිරවීමක් බවත් ඔබට තේරෙවි. වචන කියන්නේ බොරුවක්, ඒක හදාගත්ත දෙයක්. මාගේ වචනවලට අනුව ඔබගේ සිහින අවදි වීමයි මේ මොහොතේ සිද්ධ වන්නේ. ඔබට සිංහල භාෂාව පිළිබඳව සිහින තියෙනවා. මාගේ වචනවලට අනුව ඔබගේ සිහින වේගයෙන් අවදි වෙනවා. ඒත් මම බුරුම භාෂාවෙන් හෝ තායි භාෂාවෙන් හෝ කතා කළොත් ඔබ ඒ සිහින අවදි නොවෙන්නට පුළුවන්. මක් නිසාද? එම භාෂාවන් පිළිබඳව සිහින, ආකල්ප ඔබ තුල නැති බැවි.
ඒ නිසා වචනය බිඳලා තේරුම් ගන්න ඔබ දක්ෂ විය යුතුයි. වචන අතහැරලා තේරුම් ගන්න වචී සංකාර. ඒව කර තියා ගන්න එපා. කරත්තේ පටව ගන්න එපා. කරත්තේ බඩු බිමින් තියලා කරත්තෙත් ලිහලා ගොන් කවෙනුත් අයින් වෙලා ජීවත් වෙන්න ඕන. දැන් ඔබට තියෙන අභියෝගය තමයි කරත්තේ තියෙන බඩු බිමින් තියලා කරත්තෙත් ලිහලා ඊට පස්සේ මොකද කරන්න ඕන? ගොන් කමින් අයින් වෙන්න ඕන. අන්න ඊට පස්සේ කියන්නේ ගති විමුක්ත වෙන්න ඕන. අන්න ඊට පස්සේ තමයි එයාගේ කරේ ඊට පස්සේ කාටවත් කරත්ත බඳින්න බෑ. මොකද ගොන්කම අවසන් කරොත් එයාට කරත්ත බඳින්න බෑ. ගොන්කම තිබුණොත් කරත්ත බිමින් තිබ්බත් ගොන්කම තිබුණොත් ආයි කවුරු හරි අරගෙන ගිහිල්ලා කරත්තේ බඳිනවා. හැමෝටම මේ ලෝකේ ආගමක් තියෙද්දි මට ආගමක් නෑ. හැමෝටම මේ ලෝකේ ජාතියක් තියෙද්දි මට ජාතියක් නෑ. හැමෝටම මේ ලෝකේ ගොඩාක් දේවල් තිබෙද්දි මට මුකුත් නෑ. නත්ති සුඛය. මට පන්සලකුත් නෑ. මොකවත් නෑ. ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නවා ගෙවල් දොරවල් තියෙන එක, යාන වාහන එක තියෙන එක තියනවා කියලා හිතලා සතුට වෙන එක තමයි හොඳ කියලා. ඒත් ඒ තියනවා කියන දේවල් හැම දෙයක්ම ඔබට මානසිකව පීඩා දෙනවා, වේදනාව දෙනවා. ඒවා භෞතිකවාදීව නැති කරගන්න කියලා අපි කියන්නේ නැහැ. ඒවා භෞතිකම පමණක් වටිනාකමක් තියනවායි කියලා තේරුම් අරගෙන ඒ ආධ්‍යාත්මික වටිනාකමක් හැටියට නොදී හොඳට පරිස්සම් කරලා පිරිසුදුව නිදා ගන්න ඇඳේ ඉඳලා ගේ දොරේ ඉඳලා පරිහරණය කරන්න. හැබැයි ඒවා ආධ්‍යාත්මික ලෝකයක වටිනාකමක් නොවන දේවල් විය යුතුයි. ඒවට අගයක් නැති විය යුතුයි. ස්පර්ශය අනුව තමයි අගය හැදෙන්නේ. කෙනෙකුට රුපියල් 10ක් හරි අගේ. තව කෙනෙකුට රුපියල් 10 අගේ නෑ. ඒ කොහොමද ඒක හැදුනේ? මිනිස්සයා ඒ මනසින් ඒ මුදල ටච් කරන විදිය නේද? සමහර තැන්වල රුපියල් 10,000ට සහෝදරකම අගේ නෑ. සමහර අයට රටකට වැඩිය සහෝදරකම අගේ. ඒ අගයන් හදා ගන්න විදිය. අගේ හදා ගන්න විදිය. බලන්න ඔබත් අගයන් දීලා තියනවද කියලා ලෝකේ. දීලා තියෙනවා නම් ඒ තමයි මේ ලෝකෙ දිගපළල දන්නේ නැතිකමට මුලාවෙන් දීපු අගයක්. දෙදාස් 100 වසර ඔබ අරගෙන එන්න 2022 9 වෙනි මාසේ 10 වෙනිදාට අද දවසට ගේන්න 2100 ඔබ ජීවත් වෙන විදියට අද ජීවත් වෙන්න. ඔබට සුන්දර මිනිසෙක් මුණ ගැහිවි ඔබ තුල. දෙදාස් 100 ජීවත් වන විදියට ඔබ 2022 ජීවත් වෙන්න.
තවමත් ඔබ මනස අල්ලගෙන ඇති. ඔබේ විඥානය ඔබ අල්ලගෙන ඇති. එහෙම අල්ලගෙන ඉන්නවා නම් ඔබ ඒක නිසා හරි හෙම්බත් වෙලා ඇති. පීඩා විඳිනවා ඇති. සයින්ස් මුලින්ම මතක් කරපු අර පාලනය කන්ට්‍රෝල් එක අයින් කරන්න කියප එක තාම මම කරනවා. අන්න ධම්මානුධම්ම ගත වෙලා නැහැ. ඒක නිසා මම පෙළෙනවා දුක් විඳිනවා. හොඳට බලන්න. ගොඩක් දේවල් වලට බයයි. මනස අතහරින්න බයයි. නැති වෙනවට බයයි. මැරෙනවට බයයි. ලෙඩ වෙනවට බයයි. ඒත් ඒ ඔක්කොම වෙනවා. කැමති වුණත් අකමැති වුණත් ඔක්කොම වෙන ස්වභාව ධර්මයක අපි කැමති පරිදි මේ ලෝකය සාදන්න බෑ කියන යථාබෝධයේ තේරුම් අරගෙන ජීවත් වන්න. කිසිවෙක්ම වන්න එපා. කිසිවෙක්ම නොවි වාසය කරන්න. මම උත්සාහ කරන්නම් ගුරුවරයෙක් නොවි වාසය කරන්න. ඔබ උත්සාහ කරන්න ශිෂ්‍යයෙක් නොවි වාසය කරන්න. එවිට මෙහි ගුරුවරයෙක් හෝ ශිෂ්‍යයෙක් නැත. සමාන හෝ ද අසමාන හෝද නොවේ. ඒක ලස්සනයි. මනහරයි. අපි දිට්ටි නිදහස් කරලා සිටිනවද එහෙම නැත්නම් දිට්ටි හිර කරගෙන තද කරගෙන සිටිනවද? මනස තදින් තද කරගන්න පුළුවන් කෙනෙකුටත් මේ මොහොතේදී සියල්ල දුරුවෙකු හැටියට සිටින්නට පුළුවන්. ඒ තමයි බොහෝ දේවල් හිතේ සංගවා තැබීම නිසා, තෙරපීම නිසා. ඒත් සැබෑ ලෙස මනස විවෘත කොට ඇතිවන සියලුම දෘෂ්ටි නිවත් කොට මතුවන්නට කිසිම අවස්ථාවක් නොවි දෘෂ්ටි දර්ශනයටපත් වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබ මනස හිර කරගෙන සංවර වූවෙකුද ස්වභාවික ලෙස සංවර වූවෙකුද? මහා ඍෂිවරුන් ළඟ තියෙන දිට්ඨිගත සංවර භාවයට වඩා ශ්‍රේෂ්ඨයි කුඩා ළමයෙක් ළඟ පවතින විවෘත සංවර භාවය. බඩගාන දරුවෙක් ළඟ තියෙන විවෘත සංවර භාවය ශ්‍රේෂ්ඨයි රවුල් වවාගත්ත නරලේ ඉරි තුනක් ඇඳගත්ත මහා උගත්කම් පඬිතකම් භාෂා ශාස්ත්‍ර කෙල පැමිණි විශාරද
යෝගියෙකුට වඩා මහා ඊශ්වරයෙකුට වඩා ඔහු ළඟ පවතින සංවර භාවයට වඩා අර බඩ ගන්න ළමයාගේ විවෘත සංවර භාවය ශ්‍රේෂ්ඨයි. ඒ නිසා ඔබ විවෘත සංවර කෙනෙක්ද විවෘත නොවූ සංවර කෙනෙක්ද? වැදගත් වෙන්නේ විවෘත සංවර භාවය. නැත්තම් මනසේ පවතිනා වූ සියලු දේම වීරිය යොදවලා දත් පිටි කාලේ යටපත් කරන්න පුළුවන්. බැලුම් බෝල දිය යට ඔබ වාගෙන ඉන්නවා වගේ. අතෑරිය ගම මොකද වෙන්නේ? සියල්ලම උඩමතු වෙයි. ඒ නිසා මෙඩිටේෂන් කියලා කියන්නේ කෙලස් බලාපොරොත්තු දෘෂ්ටි හංගන එකට එහෙම නෙමෙයි. ගොඩාක් දෙනෙක් කරන්නේ එහෙම සංගවන එක. ඒක නෙමෙයි. එතන සත්වයේ පුජ්‍යලයක් නැහැ කියලා තෙරප ගන්න යන්න එපා. එහෙම වුණොත් ඒකම සත්ව පුජ්‍යල ක්‍රියාවලිය. සත්වයේ පුජ්‍යලයක් නැහැ කියලා තෙරප ගත්තාම තෙරපන්නේ සතා පුජ්‍යලයා, තෙරපිලා ඉන්නේ සතා පුජ්‍යලයා. මොනම දිට්ඨිගත භාවයක්වත් තියෙනවා නම් ඔබ සීල සම්පන්න නැහැ. දෘෂ්ටි නොගන්නා වූ සීලය බුදුරජාණන් වහන්සේලාගේ ආර්ය සීලය දිට්ඨිංච අනුපගම්ම සීලවා. සැහැල්ලුවෙන් සිටින්න, සන්තෝෂයෙන් සිටින්න, නිදහසේ සිටින්න. ඔබ තව දුරටත් මං අහවල් රැකියාව කරන අහවල් කෙනා වෙන්න එපා. අහවල් තත්ත්වයේ ඉන්න අහවල් කාන්තාව, අහවල් පුරුෂයා වන්න එපා. ඊතා නිදහස, ඊතා සැහැල්ලුවෙන්, ඊතා සතුටින් සිටින්න. ඔබ කෙරෙහි ලෝකයා විවිධ තනතුරු ලබා දේවි. ඔබ කලබල වෙන්න එපා. ඔබ එක වෙලාවක ඔබ ඉහළටම දාවේ, තව වෙලාවක බිමටම දාවේ. ඒ ලෝකයාගේ හැටි. ඔබ කිසිවෙකු නොවන්න. ඉහළට දැම්මත් ඉහළට නොයන, පොළොවට දැම්මත් පොළොවට නොවැටෙන සුළඟ වාගේ වෙන්න. අන්න එවැනි උතුම් ගුණයක් අපේ බුදුහාමුදුර ළඟ තිබුණ නිසා තමයි ආලවක යක්ෂයා එළියට දානවා. අගේට එළියට බහිනවා. ඇතුළට එන්න කියනවා. අගේට ඇතුළට එනවා. ඒකට හේතුව එවැනි ක්‍රියාවලියක බුදු කෙනෙක් යෙදෙන්නේ උන්වහන්සේලා ළඟ ඉහළට යන කෙනෙක් හරි පහළට යන කෙනෙක් හරි හිටියේ නැති නිසා. මමත්වයේ සම්පූර්ණයෙන් දිය වූ ගිය නිසා, නිදහස්ව ගොස් ඇති නිසා උන්වහන්සේලාට කොතනක් සෞම්‍ය ලෙස වාසය කරන්න පුළුවන්. ඔබත් ඒ වාගේ හැමතැනම සෞම්‍ය ලෙසද මෘදු ලෙසද දෘෂ්ටි නොගැනීමෙන්ද වාසය කරන්න. ගැටෙන්න කිසිම කරුණක් ඔබ ළඟ තියාගන්න එපා. ඔබ ගැටෙන්න කරුණු තියාගෙන ඉන්නවා නම් ඔබ හරියට අර ගිනි කූරු ළඟ තියාගෙන ඉන්නවා වගේ වැඩක්. ගැටෙන්න කරුණු කිසිවක් තියාගන්න එපා. මම ඇසුවොත් මෙන්න මේ කාරණේ එක්ක ගැටේද? මේ කාරණේ එක්ක ගැටේද? නෑ, මොනම කාරණයක් එක්කවත් මා නොගැටේ.
බැඳෙන්න කිසිම කාරණයක් තියාගන්න එපා. බැඳෙන්න කිසිදු කාරණයක් මේ ලෝකේ නෑ. මේ ගැඹුරු ආධ්‍යාත්මය තුල පුරුදු කරන්න ඕන තත්වයක් බාහිරයේ තුල පුරුදු විය යුතු තත්වයක් නොවේ. ආධ්‍යාත්මික ප්‍රතිචාරයක් මේ පෙන්වන්නේ. රජකමට ඇලෙන්න හිත තිබුණා නම් බුදු වෙන්න බෑ. ඔබටත් එහෙමයි. අදත් බුදු වෙන්න බෑ රජකමට ඇලෙන්න හිත තියෙනවා නම්. මාරේ ඇවිල්ලා රජකම පෙන්නනවා ඔබ මොකද කියන්නේ කියලා අහනවා. ඔබ යම් තනතුරකට ඇලෙන්න ඔබේ හිත තියෙනවා නම් ඔබට බුදු වෙන්න බෑ. බුදු වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ අනුබුදු භාවයට එහෙම නැත්නම් ඒ මාර්ගයට එහෙම නැතු සම්මා සම්බුද්ධත්ව තනතුරක් නෙමෙයි. ඉතින් ලෞකික වශයෙන් කල්පනා කරන කල ඕවත් මිනිස්සුන්ට ප්‍රශ්න. මොකද ඒ තරම් දෘෂ්ටි වැඩිනේ. ඔව් ඒවා අපිට මේ වචන පොඩ්ඩක් වරද්දලා ගලපලා අරගෙන හරි ඔව් අපාගාමී දෘෂ්ටි ධාරීන් ඉන්න නිසා මේ ලෝකේ හරි භයානක තැනක්. තමන් බුදුහාමුදුරුවෝ අඳුරන්නේ නැහැ. ඒ වුණාට හරියට බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මරාගෙන මැරෙන්න ලෑස්ති. ආගමික ශාස්ත්‍රවලු හරි ශ්‍රේෂ්ඨයි. ශ්‍රාවකයෝ තමයි අන්තිම නරක. මොනම හේතුවකටවත් ගැටෙන්න මොනම හේතුවකටවත් ඇලෙන්න කාරණා තියාගන්න එපා. ගැටෙන්න කාරණා තියාගන්න එපා. කාරණා තියාගත්තොත් සංගවලා අන්න ගැටෙන්න කාරණය එනකොට එයා ගැටේවි. ගැටෙන්න කාරණාවක් අපි සිහිපත් කරමු. අපි හොඳ බෞද්ධයෝ. සිංහල බෞද්ධයෝ. හතර වටේට ණය වුණත් ඔළුව කෙලින් තියාගෙන ඉන්න බෞද්ධයෝ. හරි ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ ජාතියක් වටේම හිඟා කන කියලා අපි ඉන්නෝනේ අභිමාණයෙන් කොහොම හරි. අපේ ආගමේ බෞද්ධ කොඩිය කවුරු හරි කෙනෙක් බිම දාලා පාගනවා. කොහොමද ඔබට දැනෙන්නේ? ඔබට ඒ අතර ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඔබ දක්ෂයි. කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ පිළිමේ බෙල්ල ගලවලා අද්දෙක උඩින් තියලා යනවා. ඔබට ඒ අතර ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඔබ බොහොම දක්ෂයි. ඔබ හොඳින්ම මනස දියුණු කරගත්ත කෙනෙක්. හැබැයි මේක බෞද්ධයන්ට විතර වෙන ආගමිකයෙකුට නම් ඔබ දිහා බොහොම ලස්සනට බලන් ඉන්නත් පුළුවන්. ඒ වැඩේ කරන්නත් පුළුවන්. එතකොට එයාගේ උපාදානය එතන වෙනස් නේ. මේක බෞද්ධ උපාදානය විතරයි මම මෙතෙන්දි බලන්නේ. එක් උපාදානයන් එක විදියයි එක හැඩයි. එතකොට ගන්න වෙන්නේ ඒගොල්ලන්ගේ ආගමේ පොත බිම දාලා පාගද්දී යාට දැන්න දෙයි. ඒගොල්ලන්ගේ ආගමේ වස්ත්‍රය බිම දාලා පාගද්දී කොඩිය බිම දාලා පාගද්දී අන්න එහෙම ඒක අනුගත කරගන්න ඕන. තමන්ගේ පැත්තට ඉන්න පැත්ත අනුව. ත්‍රිපිටකයේ එක කොළේ කඩලා වැසිකිළියට දානවා. දැක්කම මොකද ඔබට හිතෙන්නේ? ඔබට ගැටීම් හිත් පහළ වෙන්නේ නැත්නම් ඔබ දිනුනොයි ඔබ සාර්ථකයි. ආචාර්ය බ්‍රහ්මවංශ හාමුදුරුවන්ගෙන් ඇහුවනේ. උන්වහන්සේ ලබා දුන්න උත්තරය තමයි මට මේ කතාව උන්වහන්සේ ළඟට ගිහින් ඕස්ට්‍රේලියාවේ වැඩ කරන වෙලාවෙත් උන්වහන්සේ මාත් එක්ක ප්‍රකාශ කළා.
ත්‍රිපිටකය කොමන්ට් එකට දැම්මොත් එහෙම ඔයා මොකද කරන්නේ කියලා අහුවාම එක්මනින්ම මේ බාස් කෙනෙකුට එන්න කියනවා මේක මේ හිර වෙනවනේ කියලා මේක සුද්ධ පවිත්‍ර කරලා අදාගන්න බාස් කෙනෙකුට එන්න කියනවා කිව්වා වෙන වැඩක් නැහැ. මොකද ඒ උතුම් දර්ශනය පොත්වලින් එහාට ගිහිලා දැනගත්ත කෙනෙක්ගේ දර්ශනය එහෙම තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගේ සැබෑ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේට පල්හුරුන් විසින් තලන විට ද්වේෂය නූපදවයි. ඒ කියන්නේ තරහ එනවා නිකන් යටපත් කරගෙන ඉන්න කියන එක නෙමෙයි. ඒ මනසේ සංවර්ධිතය ලක්ෂණය. තේරුණා නේද? මේ තරහක් ඇවිල්ලා ඒක බලාගෙන ඉන්නනේ සංවර්ධිත ලක්ෂණය. ක්‍රියා කරන්නේ නැතුව නෙමෙයි. ඒකට සම්මුති වශයෙන් ක්‍රියා කරනවා වෙන්න පුළුවන්. නමුත් එයා ද්වේෂය උපදවලා ක්‍රියා කරනව නෙවෙයි. අපි හැම ක්‍රියාවකටම ද්වේෂය උපදවන්න ඕනද? එහෙම උපදවන්න ඕනේ නැහැ. ද්වේෂය උපදවන්න ඕනේ නැහැ. ද්වේෂය නූපදවා තමන් උපමා කරගෙන ලෝකයේ හැසිරෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙහෙම කරොත් මටත් මෙහෙම ලැබෙනවා. මම මෙහෙම කරොත් මටත් මෙහෙම ලැබෙනවා. මම මේකට අකමැති ඒ නිසා මාත් මෙහෙම කරන්නේ නැහැ. තේරුණානේ? අපි සංසාරේ දන් දීපු නිසා අපිට මේ ලැබෙන්නේ. අපි සංසාරේ දන් නොදුන්නු නිසා තමයි අපිට නැත්තේ කියලා හිතන්න පුළුවන්කම තියෙනවා. ඇලෙන්න කාරණා දැන් මට මෙහෙම ඉන්න ගමන් මොන වගේ මායя අදහසක් දුන්නොත් මං ඇලේද කියලා කල්පනා කරන්න ඕනේ. මේ ධර්ම මාර්ගයේ ගමනේදී බුදුරජාණන් වහන්සේට නම් ඇවිල්ලා ශක්විති රජකම දෙන්නම්. මොකද රජකම කියන වචනේ පාවිච්චි කරලා අමාරුයි. මායяගෙන් රවට්ට ගන්න මේ සිද්ධාර්ථයන් ශක්විති රජකම දෙන්නම් මාරේ බොරු කියන්නෙත් නෑ හැබැයි අභියෝග තමයි ඇත්ත අභියෝග තමයි පෙන්වන්නේ කියලා දෙන්නේ. දෙන්නම් කියලා කිව්වා. හැමතිකමක් දෙන්නම් කියලා කියන්න බෑනේ නේද? මොකද රජ කෙනෙක්ගේ පුතෙක්නේ අනිවාර්යෙන් ලෝකාධිපත්‍ය රජ මුළු ලෝකෙම පාලනය කරන රජ බවට උපපත් කරන්න මහා අධිරාජ්‍යය. ඇලෙන හිතක් තිබුණා නම් නිවන් දැකලා ඉවරයි. ඔබට කතා කරොත් එහෙම මාරයා එහෙම කතා කරනවා පින්නතුනේ. මේ ගමන යද්දී එහෙම කොයි වෙලාවක හරි කතා කරනවා. මට කිව්වනේ මේ ශක්විති රජකම නම් දෙන්න කතා කරේ නැහැ. ජනාධිපතිකම දෙන්න කතා කරෙත් නැහැ. මාරයා බොරු කියන්නෙත් නැහැනේ. යට යන්න පුළුවන් සීමාව තමයි යා පෙන්වන්නේ. එයාගේ ශක්තිය අනුව මට කතා කරලා කිව්වනේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමක් කරන් දෙන්නම් කියලා. මොකද කියන්නේ කියලා. ලස්සනට පාත් එකක් පෙන්නුවා. බොහොම ලස්සනට කරන්න පුළුවන් ඔය අපේ ඉන්න හාමුදුරු කට්ටියත් එක්ක එකතු වෙලා පාර්ලිමේන්තුවේ ඉන්නේ. කොහොමද හම්බුනා නම් මේ ඇලෙන සිත තිබ්බනම් ෂෝක් හරි ෂෝක් පාර්ලිමේන්තුව ඇමති කෙනෙක් හරි ෂෝක් වාහනයකුත් හම්බ වෙනවා. ඒවත් හම්බ වෙනවා. පඩියත් හම්බ වෙනවා. නිවාසිකුත් හම්බ වෙනවා. විශ්‍රාම වැටුපුකුත් තියෙනවා. යැපෙන්න හරි අපි යැපෙන්න මහාන වෙච්ච අය නෙමෙයිනේ. විභාග පාස් කරන්න මහාන වුණෙත් නැහැ. යැපෙන්න මහාන වුණෙත් නැහැ. රස්සාවල් කරන්න නෙමෙයි. එහෙම නෙමෙයි. අපි ගිහි ජීවිතේ දැක්කා. ඒකේ අභියෝග මට මේ ලෝකේ අභියෝග තීද්දි නෙමෙයි මම මහාන වුණේ. ලෝකේ අභියෝග මට නෑ. ලෝක අභියෝග මට නෑ. මම ඒ අභියෝග සියල්ල අතහැරලා මහාන වුණේ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් එන මේ පන්සල් හදාගෙන ඉන්නේ. අනේ මං හැදුවේ නෑ. මේවා හදලා දීපුවා මිනිස්සු. මං හැදුවේ නෑ.
ඊට පස්සේ එන ධර්ම දේශනා දායකත්වයක් ගන්න ඉන්න මොකටද? ඒක ඉතින් මේ ලයිට් බිල් ගෙවන්න. ලයිට් බිල් ගෙවන්න නැහැ, වතුර බිල් ටික ගෙවන්න නැහැ. ඉතින් හදලා දෙන වෙලාවෙත් අහුවනේ මේක නඩත්තු කරගන්න පුළුවන්ද කියලා. ඉතින් නඩත්තු කරන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න බෑ. දැන් මේ දවස්වල දාන්න ඕනේ ගියක් නඩත්තුවටත් එන්නේ. ඉතින් එච්චරයි වෙනතේ ඒක ඇති දෙයක් නෑ. ඒක මට ලැබෙනවයි කියලා කවුරුත් හිතන්න එපා. ඒක ගත්තා ඒක ඔය පොඩ්ඩක් එකතු වුණා. ඔය මොකක් හරි එකක් ගෙනල්ලා අර යකඩ ගොඩක් හරි ගෙනල්ලා තියෙනවා. අර ඉස්සරහා යකඩ පෙට්ටියක් ගියා තියෙන්නේ. ඒ වගේ එකක් හරි ගෙනල්ලා තියෙනවා. ඉතින් ආමුදුරු පොට්ටෙනි ගහලා කොහෙ ගෙනියනද? අනිත් එක මේ පොඩි ගණන් පොට්ටෙනි ගහලා වැඩකුත් නෑ මේ ගාලේ. ගහනවල ටිකක් ලොකු පොට්ටෙනි ගන්න. ඒ වැඩකුත් නෑ. ඒ නිසා එවැනි සංකල්ප ඇති කරගන්න බෑ. මම සියල්ල අතහැරපු කෙනෙක්. අර කෙනා කියන වචනේ බිඳලා ගන්න. නමුත් වාචිකව ප්‍රකාශනයක් හැටියට කියන්න පුළුවන් එහෙමයි. ධර්මයේ උපරිමය නිශ්චලයි, නිශ්ශබ්දයි, නිහඬයි. මුනිවරයා ආධ්‍යාත්මික මුනිවරයා මත වෙනවා. ඉතින් ඒ හාත්පස නිහඬ ධර්මය තේරෙවි. ඒ වගේම මනස දියුණු වෙච්ච කෙනෙක් සිටියොත් නිහඬව සිටින විට නැත්තම් ඉතින් හඬ නගා විවිධ හැඩයන් වලින් පුජ්‍යලානුගතව යම් කාරණා කියන්න සිද්ධ වෙනවා. ඉතින් ඇලෙන කාරණා කිසිත් තියාගන්න එපා, ගැටෙන කාරණා කිසිත් තියාගන්න එපා. ඇලෙන කාරණා කිසිත් නැත්තම් ගැටෙන කාරණා කිසිත් නැත්නම් ඔබ තමයි අග්ගෝ හමස්මි ලෝකස්ස. ජෙට්ටෝ හමස්මි, සෙට්ටෝ හමස්මි මේ ලෝකස්ස. ඔබ තමයි ශ්‍රේෂ්ඨ, ඔබ තමයි ජේෂ්ඨ මේ ලෝකේ. ඇලෙන්න කාරණා කිසිත් නැත්නම් ගැටෙන්න කාරණා කිසිත් නැත්නම්. ඒක සම්මුති ලෝකේ පිහිටවන්න යන්න එපා. බස් එකට නැගලා සල්ලි නොදී කන්ඩක්ටර් බයිනකන් ඔය සද්ද නැතුව යයි. මට අලෙන්න කාරණා කිසිම දෙයක්වත් නැහැ, ගැටෙන්න කාරණා කිසිම දෙයක්වත් නැහැ. මම බස් එකේ නොමිලේ යනවා. එහෙම වෙන්න බෑ. ලෝකෝත්තර ධර්මයේ සම්මුති ධර්ම වලට ගේන්න එපා. සම්මුති ධර්මයේ ලෙසමයි. සම්මුති ධර්මයේ ලෝකෝත්තර ධර්මයට ගේන්න එපා. ලෝකෝත්තර ධර්මයේ වෙනස්. ඒ නිසා ලෝකෝත්තර භාවයේදී ලෝකෝත්තර සමාධියේදී මේ විදියට ජීවත් වෙන්න, සම්මුතියේදී සම්මුති ධර්මයට අනුකූල වූ ගුණ යහපත්කමකින් ජීවත් වෙන්න. මේ ආධ්‍යාත්මික තමන්ගේ හිතට දැනෙන විදිය, තමන්ගේ ඥානය ලෝකේ දකින විදිය, භෞතිකයේ පැවැත්ම වෙනස්. ඒක පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාගේ, පලාතෙන් පලාතට පැවැත්මේ ස්වභාවය වෙනස්. ඇලෙන හැම මොහොතකම හිත තේරුම් අරගෙන ඇලීම් වලින් නිදහස් කරන්න. ගැටෙන හැම මොහොතකම ගැටීම් වලින් හිත නිදහස් කරගන්න. ඒ නිසා තමයි අපි කියන්නේ 2100 2022ට ගෙනල්ලා ජීවත් වෙන්න. මාරය අල්ලගන්න බැරි එක හේතුවක් තියෙනවා පින්නතුනේ. මාරය කියලා කියන්නේ මිත්‍ර ප්‍රතිරූපයක්. මිත්‍ර ප්‍රතිරූපයාගේ ස්වභාවය මොකද්ද? ඔබ යම් දෙයකට කැමති වෙනකොට ඒක හොඳයි, හරි කැමතියි කියනවා. ඔබ යම් දෙයකට අකමැති වෙනකොට හරි ඒකත් හොඳයි, මෙහෙමයි, ඒකත් හොඳයි කියලා කියනවා.
හරියට පදනමක් නැති දර්ශනයක් නැති හස්බන්ඩ් කෙනෙක් වගේ. නෝන අරයන් කිව්වන් ඒත් යනවා මේයන් කිව්වන් මේත් යනවා. එයාට දර්ශනයක් නැහැ. මූදිනාව කිව්වන් මූදිනාන්නත් යනවා ගගේ නාම්න කිව්වන් ගගේ නාන්නත් යනවා. එයාට දර්ශනයක් නැහැ. එයාට දර්ශනයක් තියෙන්න බෑ. ඒසා මිත්‍ර ප්‍රතිරූපකයක් වගේ තමයි මායාවේ ලක්ෂණය, මායාවේ ස්වභාවය. ඒ නිසා අල්ලගන්න හරි අමාරුයි. ඔබේ පිටුපස හැම වෙලාවකම මායාව සැඟවෙනවා. ඔබේ පැත්ත මායාව ගන්න මේ ලෝකේ ඉන්න ලස්සනම මිත්‍රය මායාව. තරහ අවශ්‍ය ගන්න ලෑස්ති වුණාම හරි ලස්සනට ඔබ හරි සාධාරණයි ඔබ හරි හොඳයි කියලා මාරයා අපිව උලුප්පල උඩින් තියලා කේන්තියත් එක්ක යයින්නවා. නෑ අපි කේන්ති ගන්න හොඳ නෑ අපි කාරුණික වෙන්න ඕන කරුණාවන්ත වෙන්න ඕන එතෙන්ටත් එනවා මාරයා. ආ අපි හරි කාරුණික වෙන්න ඕන. ඉවසන්න ඕන එතෙන්ටත් එනවා. අපි බනහමු. හා බනත් තාමු. නිවන් දකිමු. යන් නිවන් දකිමු. කොයි වෙලාවක හරි කිව්වොත් දැන් මට නොඹවත් ඇති වෙලා තියෙන මම නොඹවත් දාලා යනවා. අන්න ඒක නම් අයියන් ඩී කරන්න එපා. මොකද මං හැමදාම උඹේ පැත්ත ගත්තා. මම නිසා තමයි නුඹට ඔය හැමදේම ලැබිලා තියෙන්නේ. ඇස් කන් නාස දිව ශරීර ඔක්කොම ලැබිලා තියෙන්නේ මන් නිසා. කළගුණ සලකපන්. හරියට අපේ ඇමති කෙනෙක් වගේ. අපේම දේවල් අපිට ගෙනල්ලා පාලමක් හදලා දීලා අපිට කියනවා කළගුණ සලපන් කියලා. එහෙම නැත්නම් අපි අවුරුදු ගානකට යටත් ණය කරලා අපිට කියනවා කළගුණ සලපන් කියලා. දැන් හොඳට සැලකිලි හම්බෙලා තියෙන අපිට. ඒ වගේ තමයි මාරයත් එහෙමයි. මාරයත් ශ්‍රී ලංකාවේ ඇමති කෙනෙක් වගේ, ජනාධිපති කෙනෙක් වගේ. අපිව රවට්ටලා, අපිව මුලා කරලා කළගුණ සලකපන් කියලා කියනවා. මාරය එහෙම කියනවනේ. ඇවිල්ලා කියනවා. මොකද මම තමයි ඔක්කොම දීලා තියෙන්නේ ඔබට. මනුෂ්‍යාත්මෙ දුන්නේ මම. ඔව් පින්නතුනේ මාරය තමයි දුන්නේ. මට ඇවිල්ලා සක්මන් මළුවේදී ওই කතාව කිව්වා. ආනන්ද ඔබ වැඩි දඟලන්න එපා. මම තමයි ඔය ඔක්කොම දීලා තියෙන්නේ. ඔය ලෝකෙ මගේ. ඔය ශරීරෙ මගේ. දැන් මොකද ඔබ දෙන උත්තරේ? මාරය ඇවිල්ලා කියනවා ඔය ශරීරය මගේ. ඔය හිත මගේ. ඔය ඇස කන නාසය දිව ශරීරය මගේ. ඔහේ ගෙනන් ඔහේ ගන්න හොඳ නැහැ නව දොස් කියන්න කියලා හිතලා සබ්බම් පහය ගමනියන් කියලා හිතලා සියල්ලම අරදමා යන නිසා වෙන්න මේ කෝට් එක ගලවලා බාර දෙන්න ඕන. පස්සේ මගෙන් මාරයා කෝට් එක ඉල්ලන එක යා නතරත් කළා. නතරත් කළා මිනිහා ගිහිල්ලා ගෙදර දොර වහගෙන හැංගිලා හිටියා. මම මාරයාගේ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා දොරට තට්ටු කළා. මිනිහා දොර අරින්නෙත් නැහැ. බොහොම කරදර කරලා අයියෙන් තට්ටු කරනකොට ආව එළියට. මොකද ආවේ? ඔයාගේ ඇඳුම් ටික ගෙන ආව දීලා යන්න. මගේ ඇඳුම් ඔව්. අර ඔයාගේ කියපු ඒ මම ඔක්කොම දීලා යන්න ආවේ. මාරයා නිකන් එච්චර සතුටු මූණක් නැතුව විමතියෙන් වගේ බලාගෙන ඉන්නවා. බලනකොයි සමහර එව් මගේ ඇඳුම් අරන් ගිහලා මට නොදී මං එනකොට පැනලා දුවලා ඇඳුම් ආරක්ෂා කරගන්නවා. තාමුසි මහ පුදුම මිනිහෙක් නේ. තාමුසි ගෙදරටම ඇවිල්ලා දොරට ගහලා කරදර කළා. මේ තාමුසිගේ ඇඳුම් තියා ගන්නවා කියලා ඉවරලා දෙනවා. තාමුසි මහා වීරයෙක්. මහා ශ්‍රේෂ්ඨ කෙනෙක්.
අහලා නැද්ද බුදුහාමුදුරන්ගේ කතාවත් ඒ වගේ? ඈ මාරයා වරාද වුණාම ඔළුව අත ගහගෙන හිස් විකාරෙන් වගේ කියෝ ගියා කියලා මම පරාද වුණා කියලා. ඒක සෑම කෙනෙකුටම අත්විඳින්න ලැබෙනවා. ආධ්‍යාත්මික ජීවිතේ පරිපූර්ණ වෙන අවස්ථාවේදී ඒ අත්දැකීම් මේ විදියටම පේනවා. මිනිස් ස්වરૂපයක් තියෙන කෙනෙක් වගේම එයා අපිට දැනෙනවා, පේනවා. හැබැයි අපේ චිත්ත ස්වභාවයක්, ලෝක ස්වභාවයක්, ධර්ම ස්වභාවයක්. ඒක යම් පුජ්‍යල ස්වરૂපයකින් තමයි මේ කතාව පෙන්නලා තියෙන්නේ. ඒක දැනෙන්නෙත් පුජ්‍යල ස්වરૂපයකින් වාගේ. බලන්න ඔබ ඇඳුම් ඇඳගෙන ඔබේ වගේ ඉන්නවා. අනුන්ගේ ඇඳුම් ඇඳගෙන ජැන්ඩියට යන්නේ. ඒ වගේ මාරයාගේ ඇඳුම් ටික ඇඳගෙන මගේ 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 මගේ. පොඩි දෙයකින් සෑහීමටපත් කරන්න පුළුවන් පුජ්‍යලයාව පොඩි දෙයකින් සෑහීමටපත් කියලා මාරයා හද නැතුව ඉන්නවා. ඔයාට ඒ ඇති හොඳටම. පොඩි දෙයකින් සෑහීමටපත් කරන්න බැරි පුජ්‍යලයාට ලොකු දෙයක් දීලා එයා ඒ මට්ටමේ සෑහීමටපත් කරනවා. දැන් මේ සමාජය දිහා බලන්න. බලය නිසා පොඩි දෙයකින් සෑහීමටපත් වෙන මිනිස්සුත් ඉන්නවා. ධනය නිසා පොඩි දෙයකින් සෑහීමටපත් වෙන මිනිස්සුත් ඉන්නවා. සෑහීමටපත් නොවන මිනිස්සුත් ඉන්නවා. වාහනයක් කරන් සෑහීමටපත් වෙන මිනිස්සුත් ඉන්නවා. හෙලිකොප්ටරයක් කරන් සෑහීමටපත් වෙන මිනිස්සුත් ඉන්නවා. හෙලිකොප්ටරයක් කරන් සෑහීමටපත් වෙන මිනිස්සු වගේම ගුවන් සමාගමක් කරලා සෑහීමටපත් වෙන මිනිස්සුත් ඉන්නවා. රටක කෝටිපති 10 දෙනා අතරට ඇවිල්ලත් සෑහීමටපත් වෙන අය ඉන්නවා. එහෙම නැත්නම් ලෝක කෝටිපති 3 දෙනා අතරට ගිහිල්ලා සෑහෙන මිනිස්සුත් ඉන්නවා. නානත්ත කාය නානත්ත සංඥා පුදුමයි මේ ලෝකේ. හැබැයි කොයි බහරි තැනක අපි පැටලුණොත් ඒ තැන අපිට ලබා දෙනවා තමයි ඒත් ලෝකේ කිසිම තැනක නොරදුනොත් ඔබට මේ බුද්ධත්වයේ නැමැති උත්තරීතර මානසිකත්වයේ ළඟා කර ගන්න පුළුවන්. ඔකේ කිසිම තැනක නොරැඳෙන ශක්තිමත් මනසක්. ඒ කියන්නේ පින්නතුනේ දර්ශනය විශාල වෙන්න යාට මේ ලෝකේ රැඳෙන්න තැනක් නැතු වෙනවා. හොඳට විදර්ශනා කරන්න ඕන. මම දන්නේ මේ විදර්ශනා කරන්නේ මොකද්ද කියලා ඒ කාලේ. හැබැයි මම කල්පනා කරා. ඒ කල්පනා කරනවා කියන එක තමයි ඇත්තම විදර්ශනා කරනවා කියලා කියන්නේ. හිතට යන්න දෙන්න. ඔය ආස කරන මායින් තියෙනවා නම් ඕන තරම් යන්න දෙන්න. හාවල් තත්ත්වයට මම කැමතියි කියලා හිතන හිතට යන්න දෙන්න, හිතේ වේගයෙන් යන්න දෙන්න, ගිහිලා රස විඳින්න දෙන්න. හැම දෙයකම කෙලවර සම්බේ සංඛාරා අනිච්චා. වය ධම්මා සංඛාරා සීල සංස්කාරක ධර්මය ඡය වෙනසුයි. හීනයක් බලලා අවදි වෙනවා වගේ වයසට ගියාට පස්සේ ජීවිතේ තේරුම් ගන්න එපා. වයසට යන්න කලින් අපේ ප්‍රඥාව, අපේ ආධ්‍යාත්මය, අපේ සිත වයසට ගිහිල්ලා ආපස්සට හැරිලා බලන්න ඕන. බලන්න ඔබට මොනවද අතහරින්න බැරි කියලා. සියල්ල අතහැරලා වාසය කරන්න. එවිට ඔබ විශ්වගත වේවි. එහෙම නැත්නම් ලෝකෝත්තරගත වේවි. එහෙම නැත්නම් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග එක් වේවි. දහමට සිත පූජා වේවි. මගේ සිත කියන ස්වභාවය
ධර්ම මණ්ඩපයක් බවට පත් වේවි. ඒකට කියනවා ලෝකෝත්තර සිත, ලෝකෝත්තර සිත්. අසංකාරික සිතක ආස්වාදය ලබන්න. ඔබ 100% ස්වභාවිකද මේ මොහොතේ? එහෙම නැත්නම් ඔබ තාමත් මමත්වයෙන් යුක්තද? මමත්වයෙන් යුක්තව ඔබ සිටී නම් ඔබට මේ මොහොතේ දැනෙනවා ඔබ ස්ත්‍රියක්, ඔබ පුරුෂයෙක් කියලා. අන්න ඒ සංඥාවෙන් ඔබ තේරුම් ගන්න. තාම මමත්වයෙන් යුක්තයි. මමත්වයෙන් යුක්ත නම් ඔබ දැඩි පාලනය මේ මොහොතේ දිහත් කරමින් සිටින්නේ. හරියට රජ කෙනෙක් වගේ. රජ කෙනෙක් රට පාලනය කරනවා වගේ තමගේ ආධ්‍යාත්මය තුළ ලොකු පාලනයකට මැදි වෙලයි සිටින්නේ. ඒ මමත්වයේ යුක්ත නම් හැඟෙන දේ. ඔබ අතිශයින්ම ස්වභාවික නම් ඔබ මේ ගහ කොළ වැල මහ පොළව සමග අහස පොළව සුළඟ සමග ඔබ එක්ව වාසය කරනවා ඇති. ඒ ඊටාම ශාන්තයි, ප්‍රණීතයි, සුවදායකයි. ඒ සුවයේ මිහිර ඔබ ආදම මේ මොහොතේම ලබන්න. ඔබ අවබෝධ වූවායයි අල්ලා නොගන්න. ඔබ පරිපූර්ණයයි අල්ලා නොගන්න. ඔබ අවබෝධ වූවෙකු යයි අල්ලා නොගන්න. ඔබ කෙරෙහි කුමන හෝ ආකල්පයකින් ඔබ අල්ලා නොගෙන වාසය කරන්න.
ආධ්‍යාත්මය දියුණු කර ගැනීම කියලා කියන්නේ පින්නතුනේ සෝබා දහම සමග ජීවත් වීමට හුරු වීම. සෝබා දහම සමග එක්ව ජීවත් වීමට හුරු වීම, පුරුදු වීම. ධම්ම කියලා කියන්නේ මේ ස්වභාව දහම. බුදු කෙනෙක්ගේ කියවීමේ පොත ස්වභාව දහම. බුදු කෙනෙක් කියවපු පොත ස්වභාව දහම. ඉතින් මමත් ඒ අනුගමනය කරමින් මාද කියවන්නේ සෑම විටම ස්වභාව දහම. මිනිසුන්ටත් කියන්නේ ස්වභාව දහම වන්න කියලා. ඒකට හේතුව ඔබ වෙන්න ගිහිල්ලා ඔබ ලොකු අමාරුවක වැටෙනවා. මමත්වය වෙන්න ගිහිල්ලා මම කෙනෙක් වෙන්න ගිහිල්ලා ලොකු අමාරුවක වැටෙනවා. මේ ධර්ම ප්‍රතිලාභය ලැබීම සක්විති රජකමට වඩා ශ්‍රේෂ්ඨයි. සෝතාපට්ටි ඵලං වරං කියන මේ ඵල වරම අවස්ථාව සක්විති රජුන් අසුරෙන් නැගිට ආචාර කරන ගරු කරන වරමක් බලය. ඉතින් පින්නතුනේ පුංචි පුංචි දේවල් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ තමන් කොච්චර කැප කළාද ධර්මය වෙනුවෙන් කැප කරන්න. පැය 8ක් වැඩ කළ මුළු ජීවිත කාලෙම පොඩි වැටුපක් ලැබුවා, ගෙයක් දොරක් හැදුවා, වාහනයක් ගත්තා. මුළු සංසාරෙම රක්ෂණය කරගන්න, ආවරණය කරගන්න, දුක් නැති කරගන්න, මෙලව අතිශයින්ම ප්‍රීතියෙන් සතුටෙන් ජීවත් වෙන්න උවමනා කරන මේ උතුම් සත්‍ය අවබෝධය සිද්ධ කරගන්න පැය 8ක් වැඩ කරන්න. ධර්මයේ වෙනුවෙන්, දහම වෙනුවෙන්ම කැපවී වාසය කරන්න. ජොබ් එක කරනවා කියලා හිතාගෙන උදේ 8 සලකුණු කරලා ආධ්‍යාත්මික ගවේෂණය කරන්න ලන්ච් ටයිම් එක වෙනකම්. එදාට වර්ක් ඩේ එකක් කියලා හිතලා වැඩ කරන්න. ලන්ච් ටයිම් එක ඉවර වෙච්ච ගමන් ආයෙ වැඩ කරන්න 5 වෙනකම්. තේරුණා නේද? එහෙම ධර්මයට කැපවීමක් කරනවද අය? අනේ නෑනේ. ඔබේ දවසේ වැටුප දීලා අපේ ආයතනයට පුළුවන් නම් අද ඔන්න දවසේම බණ ධර්ම අහන්න ඕන, ධර්මය තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන, ධර්මයේ වෙනුවෙන් මේ පැය 8ම කැප වෙන්න ඕන කියලා අපිට හිතෙනවා පඩි දෙන්න ගෙනල්ලා. එක එක අයගේ වැටුප එක එක වෙනස්. අහලා ඔයාගේ වැටුප දවසක කීයද? මට වැටුප 5000යි, 2000යි, 3000යි, 10000යි, සමහර අයගේ 15000යි, 20000යි වෙන්න පුළුවන්. ඉතින් ඒ තනතුරේ හැටියට ලක්ෂ ගණන් වෙන්නත් ඉඩ තියෙනවා. වැටුප දීලා බණ අහන්න කියන්නේ හිතනවා පැය 8ක්. ඒක මහ පුදුම දෙයක් නේ. දවසක් මම බාස් කෙනෙක් ගෙනුත් ඇහුවා. බාසුන්නාගේ දවස වැටුප මන් දෙන්නම්. පොඩි වැඩක් තියෙනවා කරන්න පුළුවන්ද? මම කිව්වා උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් බණ අහන්න ඕන. වාඩි වෙලා එක තැනක මම වැටුප දෙන්නම්. මිනිහා ගියා අපි බෑ කියලා. අවුවේ කරවෙවි අර බාස් වැඩේ කරන්න පුළුවන්, බණ අහන්න බෑ. ඒව හිත එක තැනක තියාගන්න ඉන්න එක ලේසි නෑ. මනස කරකස වෙන තරමට මිනිස්සයාට දුෂ්කරතා මුණ ගැහෙනවා වැඩි. දැන් මෙතන ඉන්න හැමෝම යම් ප්‍රබුද්ධ භාවයක ඉන්න අය, ජීවිතයේ අත්දැකීම් තියෙන අය, භෞතික දේත් තිබිච්ච අය, තියෙන අය, ධර්මලන්ට හරි ලියලා දීපු අය, ප්‍රබුද්ධ අය. මේ දුක් ගැහැට විඳින මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේක යාගේ වටිනකම.
මිනිස්යාගේ හිත ගොරෝසු වෙන්න එයාට ගොරෝසු පරිසරයක් අත්දැකීම් ලැබෙනවා. දඩු වෙන්න ඔහුට කරකස ජීවිතයක් ලැබෙනවා. මෘදු වෙන්න, අනතිමානී වෙන්න, තාම සුවදායි ජීවිතයක්. ආනන්ද හැමදුරන්ට වගේ කන්නක් දෙනවා, බොන්නක් දෙනවා, ඉන්නක් දෙනවා, යන්න වාහනක් දෙනවා. ඉන්න හිටියට පන්සලත් හදලා දෙනවා, ලස්සන කරලා දෙනවා, හැඩ කරලා දෙනවා, අතු කරලා දෙනවා. බොහොම සෞම්‍ය ලෙස ජීවත් වෙන්නේ කියාව ලැබෙනවා. ඒක ඔබ ඇති කරගත්තොත් ඔබ වටු පිටාවෙනුත් ඒක ලැබෙනවා. ඒක මහත්මයා හරි ඥාති හරි අම්මා තාත්තා හරි ඒ ටික කරලා දෙයි. එහෙම නැත්නම් විශ්වයෙන් සබාදහමින් හරි ඒ ටික හම්බ වෙනවා. අවශ්‍ය දේ හම්බ වෙනවා. සැබෑ දේ සැබෑ අවශ්‍යතාවය හම්බ වෙනවා. සුදුසු දේ හම්බ වෙනවා. නොසුදුසු දේවල් හම්බ වෙන්නේ. දැන් මට හෙලිකොප්ටරයක් හම්බෙලා නැහැනේ. ඒකට හේතුව බාන්න තැනක් නැති හින්දා. බාන්න තැනක් තිබුණා ඒකත් හම්බෙන්න පුළුවන්. දැන් බලන්න බුද්ධත්වයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේට දැන් ඇත්තටම අපි මේ ගොඩාක් අය අපේ බෞද්ධයෝ තාම ගන්න අර බුදුහාමුදුරන්ගේ 6 අවුරුද්දේ දුෂ්කර ක්‍රියා කාලේ. ඒ කාලේ අරගෙන මැරෙන්න හදනවා. ඒක කියෝ මෙහෙම අතෑරියා, මෙහෙම අතහැරලා ගියා, මෙහෙම හිටියා බඩට. ඒ කාලේ නෙමෙයි ඇත්තෙන්ම අපි ගත කරන්න ඕන. ඒ කාලේ ඇත්තටම බුදුහාමුදුරන්ට වැරදුණු කාලයක්. සිද්ධාර්ථයන්ට වැරදුණු කාලයක්. මුලා වුණු කාලයක්, රැවටුණු කාලයක්. හරි දේ හොයාගත්තේ බොමඩ මුලදී. අන්න බුද්ධත්වයේ ඉඳන් 45 වස ගන්න බලන්න. බුදුහාමුදුරන්ගේ ජීවිතේ හරි ඒවකට තිබුණු විදියට හරිම රස්සනට මනහරව ගලාගෙන ගියාන් එතන ඉඳලා. අන්න එතන ඉඳලා ජීවිතය අපි ගන්න ඕන. ආරාම දහස් ගණන් පූජා වෙනවා, රටවල් දහස් ගණන් පූජා වෙනවා, මිනිස්සු මලින් ගඳින් සුවඳින් පූජා පවත්වනවා, වහන්සේට දාන ආදී හොඳට ලැබෙනවා, හොඳට රජබොදුන්ද වළඳනවා, ලැබෙන දේ සතුටෙන් වළඳනවා, පිණ්ඩපාතයේ අවශ්‍ය තැනට වඩිනවා, විලාවකට පාත්‍රේ පිරෙන්න දානි වළඳනවා, සමහර දවසට පොඩ්ඩක් වළඳලා නිකන් ඉන්නවා. මොකද හේතුව බුදු කෙනෙක්ගේ කුසගින්න අනුව, බඩගින්න අනුව එහෙම මේ වෘත නැතුව ජීවත් වුණා. අපිටත් ඔහොම කාලයක් තිබුණා. පොල් කටු හැන්දෙන් 2යි දවසටම සෙරෙප්පු දාන්නේ නැහැ. ගොඩු අත්ත පාවිච්චි කරනවා. ඔහොම කාලයක් තිබුණා. ඉතින් මම ඒ කාලේ ඉන්නේ කියලා මේ අයට කියන්නේ නැහැ. ඔබට දහම වෙනුවෙන් අර පැයටක කැපවීම සිද්ධ කරන්න කියන එකයි අපි මතක් කරන්නේ. එක දිගට කුසලයේ වඩාගෙන ශක්තිමත් කරගෙන ගියාම අවබෝධයෙන්ම ඔබ විසින්ම චේන්ජ් කරගන්නවා, වෙනස් කරගන්නවා. මං ආස නැහැ මේ සමහරලාට පාසල් ගිහිල්ලා ආවම ළමයින්ගේ ඇඳුම් චේන්ජ් කරන්නේ, එයාගේ චේන්ජ් කරලා සෝදලා මැදලා ආයි අඳිනවා. ඒ වගේ අවබෝධයක් කිසි කෙනෙකුට දෙන්න මම ලෑස්ති නැහැ. ඔබම ඇවිල්ලා ඔබේම ඇඳුම් චේන්ජ් කරගෙන ඔබම සෝදලා ඔබම මැදගෙන ඔබම ඇඳ ගන්න මට්ටමට දියුණු වෙලා ඔබ චේන්ජ් වෙන්න ඕන. තේරුණා නේද? ඔබේ මනස විසින්ම ඔබ අවබෝධ කරගෙන පරිපූර්ණව චේන්ජ් වෙන්න ඕන, වෙනස් වෙන්න ඕන. අපි කෘත්‍රිම ආකාරයකින් ඔබ ශනිකව චේන්ජ් කරොත් ඊට පස්සේ ඒ ළමයා දන්නේ නැහැ, ගෙදර ඇවිල්ලා ඇඳුම් පන්න ගන්න දන්නෙත් නැහැ. ඒව සෝද ගන්න දන්නෙත් නැහැ, ආයෙත් මැද ගන්න දන්නෙත් නැහැ, සපත්තු දා ගන්න ඇඳ ගන්න දන්නෙත් නැහැ. ඉතින් හැමදාම සිද්ධ වෙනවා එයාට අන්දන්නයි හොදන්නයි මදින්නයි සිද්ධ වෙනවා. එහෙම නෙමෙයි. අපිට අවශ්‍ය කරන්නේ ඔබව දැනුවත් වෙලා ඔබ සිය කැමැත්තෙන්ම පරිවර්තනයක් සිදු කර ගන්නවා දකින්න. එතකොට ඔබ පරිපූර්ණ ශක්තියක් ඇතුව තමයි මේ දේ ඔබ තුළ සිද්ධ වෙන්නේ.
ඒ නිසා කැපවීම කරන්න. කැපවීපු අය ජීවිතේ දැක්කා. ඔවුනේ සුවය වින්දා. ඒක විඳිනවා. ඒක සක්විති රජකමට වඩා වටිනවා. ඉතින් මේ රටේ ඉන්න රාජ්‍යත්වයට වඩා මේ ධර්මාසනේ බලවත් වටිනවා. ධර්මාසනය කියන්නේ හරි බලවත් දෙයක් වෙන්න තියෙන. පාර්ලිමේන්තුව ඇතුලේ ඒ කතාවකට නඩු දාන්න බෑනේ. පාර්ලිමේන්තු වරප්‍රසාදයක් ඇතුලේ යාලට කතා කරන්න පුළුවන්. ධර්මාසනෙත් එහෙම තමයි. ධර්මාසනයට නඩු දාන්න බෑ. ඒක නීතියක් හැදිලා නැහැ කොයිබක නඩු දාන්න බෑ කියලා. දාන්නේ නැහැ ඉතිහාසයේ ඉඳලා. ඒක ධර්ම ගෞරවයක රටේ තියෙන ප්‍රබල ව්‍යවස්ථාවක්. ඒ වෙන රටවල් වල තියෙන බුරුමේ වගේ තායිලන්තයේ වගේ රටවල් වලත් තියෙනවා. එයාට ධර්මාසනයේට බලපෑම් කරන්න බෑ. ධර්මාසනය කියන්නේ ඒක බලවත් තැනක්. ඒ විශ්ව ධර්මයේම ඒ බලවත් තැනක් බවට ඒකපත් වෙලා තියෙනවා. ඒක රජ කෙනෙකුට වඩා උසස් තැනක්. රාජ ආසනයට වඩා උසස් තැනක්. ඒක ලෝක ආඥාව, ධර්ම ආඥාව පතුරවන තැනක්. අපි වැඩ කරන්නේ කර්මයත් එක්ක, ධර්මයත් එක්ක, දෙවියන් එක්ක, බුදුන් එක්ක. ඒක හරි බලවත් গুপ্তයි. හරි ප්‍රබලයි. උපදේශුත් තියෙනවා. අවවාද අනුශාසනාවක් තියෙනවා. දඬුවමුත් තියෙනවා. කර්මය විසින්. කර්මය විසින් මිනිස්සුෙකුට දඬුවම් දෙන්න පටන් ගත්තොත් නීතිය විසින් දුන්නා වගේ නෙමෙයි ආයේ. ඒක බරපතලයි. කර්මය විසින් දඬුවම් දෙනවා. ස්වභාවයෙන්ම තමාගේම මනස තමන්ට පෙරලා එනවා. එබැවින් ඔබත් ඒ මහා වරප්‍රසාදය, ඒ මහා තනතුර, ඒ මහා අභිමාන, ඒ විජයග්‍රහණය ලබන්න මේ ධර්මයේ මාර්ගයේ උපදේශය ලබා දීලා තියෙනවා. එය හොඳින් සම්මර්ෂණය කරන විට, මනාව ගලපා ගන්න විට ඔබේ ආධ්‍යාත්මය මොනෑම මොහතක හෝ සම්පූර්ණයෙන්ම මිත්‍යාව ඔබ තුලින් ගැලවී නිදහස් වී ගොස් ඔබ පරිපූර්ණ ආකාශයේ බවට පත් වේවි. අන්න ඒට ඉඩදී වාසය කරන්න එපමණයි ඔබට කරන්න තියෙන්නේ. ඉතින් ධර්මයේ ආශිර්වාදයෙන් ඔබේ ජීවිතය වඩාත් ආලෝකවත් වේවා, සද්ධර්මයේ අවබෝධය ආදාද පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉෂ්ඨකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දේව ආශිර්වාදයත් අප හැමදෙනාටමත් ඔය හැමදෙනාටමත් ධර්ම මාර්ගයන් දියුණු කර ගැනීමට සැලසේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධීන් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. වන්දනාටම තෙරුවන් සරණයි. අද දවසේහි ධර්ම දේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ හසිත විජේසේකර පින්වත් මහත්මයා සහ රෝහිත විජේසේකර පින්වත් මහත්මයා ඇතුළු එක් පවුලේ පින්තුන් අරමුණු බවට පත්වන්නේ කුරුණෑගල විසූ RMA විජේරත්න මාතාව අප අතරේ සමුගෙන වර්ෂයක් පිරීම නිමිති කරගෙන එමෑණියන්ට පින් පිණිස ධර්ම දේශනා දායකත්වයේ දක්වමින් අද එතුමියට පුණ්‍යානුමෝදනා කරනවා. එතුමියගේ භව ගමන සුවපත් වේවා, සසර යහපත් වේවා, කල්යාණ මිත්‍ර ඇසුරුද සද්ධර්මයේද මුණ ගැසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මීට වසර 27කට තරම් කාලයකදී අප අතරින් සමුගත්
පියාණන් වන AMHB විජේසේකර පියාණන් ඇතුළු වංශ පරම්පරාගත සියලුම ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සසර සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප හැමගේත් මේ භාවනා වැඩසටහනට සහ සම්බන්ධ වෙන අප හැමගේත් නම් මිය පරලෝ යන්නට යෙදුණු සංසාරික ඥාතීන් සිටිනම් මෙලොව වශයෙන් මව්දෙමව්පියෝ අය සිටිනම් අපි මේ පුරුදු පුහුණු කරන ලද භාවනා කුසලය හැදූ වැඩූ මව්පියන්ටද අනුමෝදනාවක් වේවා සසර යහපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන දරුවන් හැමදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයත් කායික මානසික සුවයත් ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් එම පවුලේ පින්තුන් සිත ප්‍රාර්ථනා කොට ආශිර්වාද කරන අතර ඒ වගේම රටවාසී ලෝකවාසී සද්ධර්මයේ ශ්‍රවණය කරන හැමදෙනාටම සියලු යහපත වේවා සද්ධර්මයේ ආලෝකයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලැබුවේ හසිත විජේසේකර පින්වත් මහතා සහ රෝහිත විජේසේකර පින්වත් මහතා. ඒ දෙපළගේ පවුලේ හැමදෙනාගේම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සද්ධර්මයේ ආශිර්වාදයෙන් එලෙසම ඉෂ්ට සිද්ධ වේවා සියලු යහපතම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි සිහිපත් කරන්න ඕන මෙවර කටින පින්කම දායකත්වයේ දරනු ලබන්නේ මහරගම පදිංචි ශාන්ති ඒට්ටිආරච්චි මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්නතුන් හැමදෙනාම ඉදිරියේදී කටින චීවර කාලයක් එළඹෙනවා. ඒ පිළිබඳවත් අපි සිහිපත් කරනවා. ඒ වගේම මේ දහම් සුවය ලබා කර ගැනීම සඳහා මේ ධර්මශාලාව ආදී ඉදි කරලා දුන්නු පින්වත් චන්දන තිසේරා මැතිතුමන් ශාමලී තිසේරා මැතිණිය ආදී පවුලේ හැම දෙනාටම ආයුර ආරෝග්‍ය සැප වර්ධනයත් සියලු යහපතත් සද්ධර්මයේ ආලෝකයත් වඩාත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දෙපළගේ නම මිය පරලෝ යන්නට යෙදුණු හැදූ වැඩූ දෙමව්පියන්ට බන්දු මිත්‍ර හිතයිසී ඥාති වර්ගය අපින් බලාපොරොත්තුවක් වෙනා ඒ හැම දිනාටමත් අපි මේ දහම් සුවය ලැබූ ඒ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුන්ටත් නිවසේ ඉඳලා පුළුවන්කම තියෙනවා සෑම සඳුදා දිනකම උදෑසන 5:30 ඉඳලා 6 දක්වා ලක්කඩ ගුවන්විදුලියෙන් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මට දිගු කාලයකට මේ ලැබිලා තියෙනවා. ඒ ගුවන් කාලය උදෑසන පැය භාගය සඳුදා උදෑසන ඒ කියන්නේ ඉරිදට පහුවෙන්දා උදෑසන 5:30 ඉඳලා 6 දක්වා ලක්හඬ ගුවන්විදුලියේ ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒකත් කම්මැලිකමට අහගෙන ඉන්න ලෝකෙටම ගැළපෙන විදියට යම් ධර්ම කාරණයක් කියා දෙන්න අපි උත්සාහ කරනවා. ඒ වගේම data ප්‍රශ්න තියෙන අයට www.sinhalabudubana.org කියන වෙබ්සයිට් එකට යන්න. ගිහිල්ලා ඒකේ ඔඩියෝස් තියෙනවා 2010 ඉඳලා 11 ඉඳලා ධර්ම දේශනා 2022 අද වගේ වෙනකම් අද දවස් වෙනකම් මේක අප්ඩේට් වෙනවා. ඒක අපේ ඕස්ට්‍රේලියාවේ සිටින පින්වත් නිලන්ත මහත්මයා සහ එම්මැතිනිය බොහෝම උනන්දුවෙන් පවත්වාගෙන යන වෙබ් අඩවියක්. ඒ කටයුතු සිදු කරනවා. ඉතින් මේ වෙබ් අඩවියට යන්න. ඒ වගේම මොබයිල් ඇප් එක තියෙනවා සිංහල බුදුබණ ස්වාමීන් වහන්සේගේ ඡායාරූපයක් එක්ක ඇති. මොබයිල් ඇප් එක තමන්ගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගත්තොත් data වැය වෙන්නේ නැතුව. ඒ කියන්නේ YouTube, Facebook වගේ දේවල් වලට ගොඩාක් data යනවනේ නේද? ඉතින් ඒක නිසා මේකේ බොහෝම අඩු ප්‍රමාණයක් වැය වෙන්නේ. YouTube එක වීඩියෝ එකක් අහන data වලින් මම හිතන්නේ වෙබ් අඩවියට ගියොත් එහෙම දේශනා 100ක් අහන්න පුළුවන්. ඒ තරම් data ප්‍රමාණය අඩු කරලා තියෙන්නේ. හරි ගස්සලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට ධර්මය අහන්න පුළුවන්. ඉතින් ධර්මයට වෙලාවක් හදාගන්න එපා. වැසිකිලි ඉඳගෙන උනත් කවන්නේ ධර්මය අහන්න. වැඩ කරන ගමන් උනත් කවන්නේ ධර්මය අහන්න. රෙදි හොදද්දි නාද්දි උනත් කවන්නේ ධර්මය අහන්න. කෑම උයද්දි ධර්මය අහන්න. ගමන් බිමන් යද්දි ධර්මය අහන්න. ඕනම වෙලාවක් ඒකට බාධාවක් නැහැ. සතර ඉරියව්වක ඕනම වැඩක් කරද්දි පාඩම් කරද්දි උනත් කෙනෙකුට ධර්මය අහන්න ඕන නම් කැමති නම් අහන්න පුළුවන්කම තියෙනවා. බාධාවක් නැහැ. අවබෝධ කරගන්නත් පුළුවන්. කෙනෙක්ගේ ජීවිතේ වෙනස් වෙන තැනත් කොතරම්ද කියලා කියන්න බෑ වෙනතුනේ. ඒ නිසාම
ඒ නිසා ධර්මයේ හැරෙන්නට වෙන සත්‍යයක් වෙන මාර්ගයක් වෙන සැනසීමක් නැත. ධර්මයේ පිහිට ආරක්ෂාව හැම දිනාටම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලම් ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු සම්බුදු සරණ වේවා සෝපත් වේවා.